මට වඩා සුදු කරන්නවා ඔබේ වලින් සෝදන්නවා දලසම වෙලදී පාමුලට බමි සමාවය දින්නිමි සමාවය දින්නිමි සමාවය දින්නිමි අනේ ස්වාමීන් වහන්සේගේ ශුද්ධ වලින් අප පවිත්‍ර කොට වහන්සේගේ ශුද්ධ වලින් අප පවිත්‍ර කොට ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්ති වහන්සේගේ ශුද්ධ වල බලෙන් ස්වාමීන් වහන්සේ අප මුල මුලින් දහස් කොට වහන්සේගේ ශුද්ධ වලින් අප පවිත්‍ර කොට අපිට දෙන්න වහන්සේ ළඟට දෙන්න වහන්සේ තුරට දෙන්න ස්වාමීනි වහන්සේ අනුයන්ට අපිට දෙන්න ස්වාමීනි ඔබ අපි දෙවියන් වහන්සේ දුකේදී තාලම් වුණු සියලු දුර්වලකමේදී අපිට පිහිට වෙන අපේම ශක්තිය අපේම ධෛර්යය අපේම බලය අපේම දෙවියන් වහන්සේයි අප සමග සිටිනා වූ අප ළඟම සිටිනා වූ මගේ දෙවියන් වහන්සේ නමස්කාරය ඔබටමයි නමස්කාරය ඔබටමයි ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ
ඔබ අපේ රජුන් වහන්සේ ස්වාමීන් හලලූයා අප දෙසම අපරිසම අප වෙනුවෙන් සියල්ලෙන් පූජා වුණා මගේ දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීනි ඔබට ප්‍රශංසාම වේවා හලලූයා මහිමේ දෙවියන් වහන්සේ ඔබට ස්තුති ස්වර්ගීය අපේ රජුන් වහන්සේ ඔබට ස්තුති ප්‍රශංසාම වේවා ඔබට මහිමේ වේවා ස්වාමීනි අපි සුළුම මතක් යාඥා කරමින් අපේ වහන්සේට කියමු මගේ දෙවියන් වහන්සේ අද දවසේ අපි ආවාලසන වේ ස්වාමීන් අපි යන්ට සූදානම් වෙන්නේ අපිට වහන්සේව දැනගන්න ඕනේ වහන්සේව හඳුනා ගන්න ඕනේ ඔබ වහන්සේව අපිට මොහොන ගැසෙන්න ඕනේ ස්වාමීනි ඔබ වහන්සේගේ වචනය ස්වාමීනි ඔබ වහන්සේ මාංශවත් වෙන්නා වූ ඒ වචනය කරුණ කොටගෙන මගේ දෙවියන් වහන්සේ හලලූයා ඔබ වහන්සේ අප තුළ අපේ හදවත් තුළ මේ වචනේ ප්‍රකාරයට ජීවත් වෙන්න අප තුළ එළිදරව් වේවා. ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ මේ මුල් වචනයට විරුද්ධව ඒ ක්‍රියා කරන මුලම සතුරාගේ ඵලය ඒ මුලම අන්ධකාරයේ ක්‍රියා නාසර යේසුස් වහන්සේගේ නාමයෙන් ශාපකට බැන් තහනම් කරන අතර ස්වාමිනී මේ සියලු සාක්ෂිත වහන්සේගේ නාමයට ඔස්වමින් ඔබ වහන්සේගේ සුදු දෑතට බාරකට ලේ වලින් වස්සමින් අතර වසන අතරද මගේ ජීවමාන ජේසුනේ ඔබ වහන්සේම අපට කරුණා කොට ආශිර්වාද කොට ඔබ වහන්සේගේ මාර්ගස්සේ ඔබ වහන්සේ පොරගෙන යනසේක්වා උතුමානේ ඔබ වහන්සේ බලවත් ලෙස හලලූයා අපට මාර්ග පෙන්වසේක්වා ශුද්ධාත්මනේ ඔබ මාධ්‍ය වේවා ඔබ වහන්සේම අප තුළ රජකම් කරමින් ස්වාමිනී මේ වචනය ඔබ වහන්සේගෙන් පණියට වේවා ඔබ වහන්සේගේ හදවතේ වචනේ වේවා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් හලලූයා හොඳයි අපි යහන් පොතේ යහන් 11 වෙනි පදය දක්වා අපි කතා කරන්නේ මොකද එතන කතා කරේදා ශුද්ධාත්මයන් වහන්සේ ආකල මොනවාද උන්වහන්සේ අපිට මොනවාද එළිදරව් කරනවා කිව්වේ පාපය ධර්මිෂ්ඨකම විනිශ්චය ආමෙන් very good නේ ශුද්ධාත්මයන් වහන්සේ ආපුවම මොනවාද අපිට කියලා දෙනවා කිව්වා අපිට පාපය ගැන කියලා දෙනවා කිව්වා අපිට ධර්මිෂ්ඨකම ගැන කියලා දෙනවා කිව්වා ඒ වගේම අපිට විනිශ්චය ගැන කියලා දෙනවා කිව්වා දැන් මෙතන කියනවා 12 වෙනි පදයේ සිට නුඹලාට කියන්න තව බොහෝ දේවල් මට ඇත්තේය නමුත් දැන් ඒවා දරන්නට නුඹලාට බැරිය ආමෙන් යේසුස් වහන්සේ කියනවා මොනවද මට තව ගොඩ දේවල් තියෙනවා බොහෝ දේවල් ආමෙන් බොහෝ දේවල් තියෙනවා නමුත් නුඹට මේවා දරන්න බැහැ 16:12 යහන් ආමෙන් හලලූයා දැන් මේ මොකද්ද මේ මොහොත ඇවිල්ලා දැන් ජේසුස් වහන්සේ මොකද්ද මේ මොහොත අවසාන භෝජනය නෙමෙයි මොකද්ද මේක අවසාන කතාව නේද උන්වහන්සේ මැරෙන්න ඉස්සෙල්ලා මේ මැරෙන්න යන මරණාසන්න මොහොතේදී උන්වහන්සේ ගෝලයන්ට කතා කරනවා ඒ කතාව තමයි මේ නේ ශුද්ධාත්මයන් වහන්සේ හඳුන්වලා දෙනවා ආමෙන් අපි යන්නේ ඉස්සෙල්ලානේ දැන් මගෙන් පස්සේ තව පාස්ටර් කෙනෙක් කෙනා මම මොකද්ද කරන්න ඕනේ මම යන්නේ එයාව අඳුන්නලා දීලා ආමෙන් එතකොට ඒ වාගේම අවසාන අනුශාසන එතකොට ශුද්ධාත්මයන් වහන්සේ දැන් ජේසුස් වහන්සේ ස්වර්ගයට නැග්ගාට පස්සේ නේද ස්වර්ගයට නැග්ගාට පස්සේ කවුද අපිත් එක්ක ඉන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඒ නිසා ජේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන කතා කරලා දීලා එයාව අඳුන්නලා දීලා කියනවා දැන් බය වෙන්න එපා ඔයගොල්ලොත් එක්ක මෙයා ඉන්නවා ආමෙන් මං හිටියා වාගේම ඉන්නවා තවත් ගොඩක් දේවල් ඔයගොල්ලන්ට මට කියන්න තියෙනවා නමුත් ඒවා කියන්න මේ වෙලාව නෙමෙයි මොකද මේ දේවල් ඔයාලට දැන් දරා ගන්න අමාරුයි මොකද දැනටමත් වැඩි නේ දැනටමත් වැඩි ඒ මොකද මේගොල්ලෝ හිතුවේ ජේසුස් වහන්සේ ආපුවම හරි දැන් ජේසුස් වහන්සේ අපිත් එක්ක ඉන්නවා නේ ඉතින් අය මැරෙන වයසකුත් නෙමෙයි
නේ අවුරුදු 33ක් මැරෙන වයසත් නෙමෙයි. එතකොට දැන් ආහාරي තව 80ක් වෙනකන් තව නේ කාලයක් අපිත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. අපිත් එක්ක ඇවිදින්න පුළුවන්, ට්‍රිප් යන්න පුළුවන්, අරහේ යන්න පුළුවන්, මුහුදේ නාන්න යන්න පුළුවන්. ආයේ මාළු සෙට් එකක් මල්ලගෙන එන්න පුළුවන්. එක දේවල් මේගොල්ලන්ගේ ප්ලෑන් තියෙන්නේ නැතිනේ. නේ අපි නිකන් එනකොට ප්ලෑන් කරනවා නේ. මොන හරි දෙයක් කරන්න. ඒ වගේ මේගොල්ලන්ගෙත් ගොඩක් ප්ලෑන් තියෙන්නේ නැති. මේ ජේසුස් වහන්සේව අරහෙට එක්කන් යන්න ඕනේ. ජේසුස් වහන්සේව මෙහෙට එක්කන් යන්න ඕනේ. අර ගමෙත් පවුලක් ඉන්නවා. අපි දන්නේ ඒගොල්ලෝ ගාවටත් එක්කන් යන්න ඕනේ. ඔය වගේ මේ ගෝලයන්ගෙත් ගොඩ ප්ලෑන් තියෙන්නේ නැති. නමුත් දැන් මේ ඔක්කොම නේ ඔක්කොම දැන් මේ කඩා වැටෙන වෙලාවක් තමයි මේක. නේ ඒ ජේසුස් වහන්සේ කියන මෙන්න මම යන්න යනවා. වෙන දැන් අලුත් එක්කෙනෙක් ඔගොල්ලොත් එක්ක එන්න ඉන්නවා. දැන් එතකොට transition, the time of transition. නේ transition එකක් කියන්නේ මොකක්ද? හුවමාරු වෙන කාලයක් මේක. නේ එක්කෙනෙක් යනකොට එක්කෙනෙක් එනවා. නේ දැන් ඔයගොල්ලන් අලුතෙන් ගෙදරකට යන දවසේ එතන හිටපු මේඩ් කෙනෙක් යන දවසක් වෙන්න පුළුවන්. ඒක අලුත් එක්කෙනෙක් එන වෙලාවක්. ඒතකොට ඒ එන වෙලාවේදී ඒ මැඩමුයි බොස්සුයි හරි ඒ අලුතෙන් එන එක්කනාට හරි නැත්තම් අලුතෙන් කියන්නේ යන්න යන කෙනාට හරි පරණ කෙනා ඒ තියෙන ඔක්කොම කියනවාද? නෑ කියන්න බෑ. ඒක වැඩි නේ පළවෙනි දවසට ඒක වැඩි. ඒක දරන්න බෑ. ඒක අමාරුයි. නේ ඒ දේවල් එයාමයි හදාගන්නේ. මොන හරි බේසික් දෙයක් තියෙනවා නම් නේ මෙන්න මේ ටික තමයි වෙන්න ඕනේ. අදාළ දේ. මොකද අනිත් එක දැන් දරන්න බෑ. දැනටමත් මේගොල්ලන්ගේ හිතේ ගොඩාක් ලොකු ශෝකයක් තිබ්බා. නේ ජේසුස් වහන්සේ මැරෙන්න යනවා කියන ශෝකයක් තිබ්බා මේගොල්ලන්ට. නේ ඒගොල්ලන්ට ජේසුස් වහන්සේ නැති වෙනවා කියන ශෝකයක් මේගොල්ලන්ට තිබ්බා එතනදී. ආමේන්. හලෙලූයා. එතකොට ඒ නිසා ඒකත් එක්ක කොහොමද මේගොල්ලන්ට දැන් අනිත් දේවල් දරා ගන්න බෑ. තව බොහෝ දේවල් තියෙනවා මීට වැඩිය ලොකු පරාසයක් තියෙන ඕගොල්ලන්ට අවබෝධ කරගන්න අවශ්‍ය වෙන දේවල්. නමුත් ඒව කියන්න බෑ. ඔගොල්ලෝ මොකද ඕගොල්ලන්ට දරන්න බෑ. ආමේන්. හලෙලූයා. ඇත්තටම කියනවා නම් අපි අපිත් වෙලාවකට අන්නනවානේ සමහරවිට ලොකු ෂෝකයක් ආපම මේ දේවල් නම් මිනිස්සු අපිට දරා ගන්න බෑ කියලා. ආමේන්. නේ මේ දේවල් දරන්න බෑ. අපිට මේක දරන්න බෑ. මේ දුක දරා ගන්න බෑ. මේ වේදනාව දරා ගන්න බෑ. ආමේන්. හලෙලූයා. ඇත්තම කියනවනේ ජේසුස් වහන්සේගේ කුරුසපත් වීම ඒකත් අපි දන්නව විතරයිනේ. ඒක තුළින් අපි ගියා නම් අපිට කොහොමද දරා ගන්න බෑ. ඒක දරා ගන්න පුළුවන් ජේසුස් වහන්සේට විතරයි. ආමේන්. හලෙලූයා. ඒ වගේම උන්වහන්සේ පවා අපි වෙනුවෙන් කරන දේවල්, කරලා තියෙන දේවල්, කරන්න යන දේවල් උනත් අපිට දරා ගන්න පුළුවන් මානසික මට්ටමක් අපිට ස්වභාවයෙන් නැහැ. ආමේන්. අපේ මනසේ සයිස් එක කැපැසිටි එක හරි පුංචි. ආමේන්. අපේ මනසට දරා ගන්න පුළුවන් යම් ධාරිතාවයක් තියෙනවා. හලෙලූයා. ඒ නිසා ඒ මුලම ධාරිතාවය අපිට එක පාටම කියලා දෙන්න බෑ. දැන් මේ මුළු බයිබලෙම ජේසුස් වහන්සේ දා කියලා දෙන්න වුණා නම් මේකෙන් 10න් එකක්වත් අඩුම ගානේ 100න් එකක්වත් මතක තියෙන්නේ නැහැ. ආමේන්. අද දවස් වෙනකොට අපි ගැලවීම ලබලා දැන් අවුරුදු කීයක් වෙන්න පුළුවන්ද? කී දෙනෙක්ගේ දේශනා අහලද? ආමේන්. කී දෙනෙක්ගෙන් බයිබලෙම එකම පොත පවා කී දෙනෙක්ගෙන් ඉගෙනගෙන නැද්ද? නමුත් ඇත්තටම බැලුවොත් කීයෙන් කීයද අපිට මතකේ තියෙන්නේ? කීයෙන් කීයද අපේ ජීවිතයට ප්‍රතිඵලයක් වෙලා තියෙන්නේ? ආමේන්. කොච්චර දේවල් නැත්තම් ඉගෙනගෙන නැද්ද? ආමේන්. මේ ඔක්කොම ඉගෙන ගත්තා නම් අපි වෙලාවකට ජේසුස් වහන්සේ ගාව නේද? එතන පුටුවක් තව ලෑස්ති කරලා දීලා දෙවියන් වහන්සේ. බෑනේ දැන් මේ ජේසුස් බෑ මෙයා සමහර ඉන්නවා. දන්නේ නැද්ද මන්ද? සමහර ඉන්නවා මේ ජේසුස් වහන්සේට වැඩිය දන්නේ නැහැ. එහෙමත් ඉන්නවා. පව් ජේසුස් වහන්සේනේ. එහෙමයි ඉන්නවා ටිකක් ඒ තරමට දන්නවා. ජේසුස් වහන්සේට වඩා දන්නවා. ජේසුස් වහන්සේ එතකොට සමහරවිට ඇත්තටම මට හිතෙන වෙලාවල් තියෙනවා ඒගොල්ලෝ කතා කරනවා මං ඉතින් ඔහේ බලාගෙන ඉන්නවා දැන් මම මොනවත් උත්තර දෙන්නේ නැහැ කියන්නේ නැහැ හා කියන්නේ නැහැ එතකොට ඉවරයිනේ මමත් ඒ නිසා මං ඔහේ බලන් ඉන්නවා මට එතකොට ඇත්තටම මගේ මනසේ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද දන්නද අනේ අපරාධෙන් නේද මේ ජේසුස් වහන්සේ ආවේ
අනේ අපරාධ නේද ජේසුස් වහන්සේ කුරුසපත් උනේ. නමුත් එයා ඔහොම කියවන එක්කනාට ඇල්පනිත්තක් අරන් දැන් ජේසුස් වහන්සේට ඇනනේ ගැහුවේ. ඒ ඇනේ ඇවිල්ලා මෙච්චර විතර දිගයි සිස්ටර් හොඳද? මෙච්චර විතර පල්ලා. ඒ ඇනේ ගහන් ඒ ඇනේ පැත්තකින් තියන්නකෝ. ඇල්පනිත්තක් ගන්නකෝ. අර ජේසුස් වහන්සේට වඩිය දන්න කෙනාට අර ඇල්පනිත්තින් නිකන් අර කතා කරගෙන ඉන්න ගමන් නිකන් ඇඟිල්ලට ඇන්නලා බලන්න සාතන්ට වැඩිය දේවල් කටෙන් එළියට එයි. ආමේන්. කතා කරන්න ගියම දන්නේ ජේසුස් වහන්සේට වැඩිය දේවල්. නමුත් ඇල්පනිත්තකින් හරි ඇන්නොත් සාතන්ට වඩා කෙනෙක් නැති වෙයි. ආමේන්. හලෙලූයා. ඉතින් ඒ නිසා ඇත්තටම අපේ මනස හරිම පුංචි. ආමේන්. දෙවියන් වහන්සේත් එක්ක බලද්දී අපේ මනස ළමයෙක්ගේ මනසකටත් වඩා හුඟක් පුංචි මනසක් අපිට තියෙන්නේ. ආමේන්. උන්වහන්සේ අපිට මනසට දීලා තියෙන කැපැසිටි එක දවසේ දේවල් විතරයි. පැය 24ක් විතරයි. තේරුණාද? ඒක උන්වහන්සේ කියේ මොකද දවසේ කරදර දවසට සෑහේ. ආමේන්. ඒකයි කිව්වේ නුඹලාගේ කෝපය ඉර උදා වෙන්නේ පවතින ඉඩ නාරිල්ලා. ආමේන්. කෝපයක් වුණත් තියෙන්න දෙන්න එපා කියනවා පැය 24කට වඩා. ආමේන්. හලෙලූයා. ඇයි මොකද ඒක දරන්න බෑ. ආමේන්. ඕගොල්ලෝ පැය 24කට වැඩිය තරහක් වෛරයක් දරාගෙන හිටියොත් ඔයා ඇතුළාන්තෙන් ෂය වෙන්න යනවා. ඇතුළාන්තෙන් ලෙඩ වෙන්න යනවා. ආමේන්. හලෙලූයා. මොකද අපිව උන්වහන්සේ ඒ විදිහට තමයි මවලා තියෙන්නේ. උන්වහන්සේ අපිව දන්නවා අපිට වඩා. ඇයි උන්වහන්සේ මවුන්කාරයා. ආමේන්. උන්වහන්සේ ඒ විදිහට තමයි මවලා තියෙන්නේ. පැය 24කට සීමා වෙනවා. මොකද පැය 24 ඇයි අපිට රැවෙද්දී නිදිමත එන්නේ. අපේ මනසට තෙහෙට්ටුයි. අපේ ශරීරයට නෙමෙයි. ශරීරයටත් තෙහෙට්ටුයි. නමුත් ශරීරයට වඩා අපේ මනසට තෙහෙට්ටුයි. ආමේන්. ඒකයි අපි ශරීරයෙන් වාහන එලවගෙන යනවා. මනස ශරීරයෙන් වාහන එලවන නමුත් මනසින් නිදි. ආමේන්. අපේ මනසට තෙහෙට්ටුයි. හලෙලූයා. ආමේන්. ඕනේ වැඩක් කරනවා. ආමේන්. ඕනේ වැඩක් කරගෙන හරියයි නමුත් මනසෙන් ආයි නිදි. මොකද මනස පවතින යන්නේ පැය 24යි. උන්වහන්සේ එක්ක ගනුදෙනු කරන මනසක් පමණයි. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ එක්ක ගනුදෙනු කරන මනසකට පමණයි පැය 24කට වඩා අල්ලන් ඉන්න පුළුවන්. ආමේන්. හලෙලූයා. එනිසා අපේ මනස සූදානම් කරලා තියෙන උන්වහන්සේ සාදලා තියෙන්නේ අපිට දරා ගන්න දේ පැය 24ක දේ පමණක් දරා ගන්න. ආමේන්. ඒ නිසා කිසිම දෙයක් අද දවසේ දේ හෙටට ගෙනියන්න එපා. හෙට දවසේ දේ අනිද්දාට ගෙනියන්න එපා. ඔබට දරා ගන්න බෑ. ඔබ ලෙඩ වෙනවා. ආමේන්. ඔබ ලෙඩ වෙනවා. හලෙලූයා. මනස හුඟක් දේවල් එකයි. ඔයා දන්නවද? ඇයි මෙතෙන්ට ආපුවම ලෙඩ සුව වෙන්නේ? මෙතන අපි බෙහෙත් දෙනවද? නෑ. අපි මෙතන මානසික වෛද්‍ය විද්‍යාවයි කරන්නේ. ආමේන්. ජේසුස් වහන්සේ තුළ ඔබේ මනසයි සුව කරන්නේ. ආමේන්. ඔබේ ශරීරය නෙමෙයි. ඒ ශරීරයට අත තියන්නේ. අත තියන්නේ ඔයාව රවට්ටන්න කරන්නේ. ආමේන්. හලෙලූයා. ආනේ පාස්ටර් අයියෝ දැන් බෙල්ල අමාරුවක් තියෙනවා නම් මම බෙල්ලට අත තියන්නේ නැතුව මම මේ ඔයා සුවයි කිව්වොත් මේක නිකන් සුව නෑ වගේ පාස්ටර් අත තිබ්බේ නෑනේ බෙල්ලනේ. දැන් මම ෆෝන් එකෙන් යාඥා කරද්දි මම වාගේ බෙල්ලට අත තියනවද? මම කකුලට අත තියනවද? නෑනේ. ආමේන්. හලෙලූයා. සමහරවිට ආ කියනවා මට මෙන්න මේ කකුලේ මෙන්න මේ මෙතන මේ වල්ලු කරගා මොකද්ද මොනවද මම නා කියනවා මම සමහරවිට ඒ දන්නෙත් නැහැ බොඩි පාර්ට් එක කොතනද තියෙන්නේ කියලා. ආමෙන්. හලෙලූයා. එතන මේ කකුලේ මෙන්න මෙතන හරියටම පාස්ටර් මේ පල්ලෙහා මේ මං අහන මේ විලුඹුද නෑ විලුඹ නෙමෙයි. එතනින් උඩ ටික මම දන්නේ එතනින් එහාට අනිත් දේවල් මොනවද? විලුඹ දන්නවා, දනිස්ස දන්නවා, කකු මේ නේද? ඇඟිලි ටික දන්නවා. එතනින් එහාට එක එක තැන් කියනවා නේ. මේ මෙතන අතන පාස්ටර් ඔය පාස්ටර් දන්නවද? මං කියන හරි සිස්ටර් මම දන්නවා හරි ඕකේ. ආමෙන්. හලෙලූයා. ඔබේ ශරීරයේ කොතන ලෙඩේ තිබුණත් ඔබේ පාස්ටර් ඔබට යාඥා කරලා ඔබව සුව කරන්නේ ඔබේ මනසයි.
ආමේන්. ඔබේ මනස සුව කරද්දී. හලෙලූයා. ඔබේ මනස සුව වෙද්දී ඔබේ ශරීරයට සුවය ලැබෙනවා. ආමේන්. හලෙලූයා. ජේසුස් වහන්සේ තුල වෙන්නේ ඒකයි. හලෙලූයා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණි කල ශුද්ධාත්මයන් වහන්සේගේ ස්පර්ශය ඔබේ මනසට, ඔබේ හදවතට, ඔබේ ආත්මයට ස්පර්ශ වෙද්දී. ආමේන්. ඔබ අලුත් වෙනවා. ආමේන්. ඔබ අලුත් වෙනවා. හලෙලූයා. ඔබේ ශරීරයම එවිට සුව වෙන්න පටන් ගන්නවා. හලෙලූයා. ආමේන්. ඒ නිසා ඔබේ සිත සාදා ගැනීම නේද? සිත ආරක්ෂා කර ගැනීම මනුෂ්‍යයාට අයිති. ආමේන්. හලෙලූයා. එතකොට අද දවසේ ස්වාමීන් වහන්සේ කියලා දුන්නා මගේ මනස තුල ඕනෙම දෙයක් මන් තියාගන්න ඕනේ කොච්චර කාලයක්ද? පැය 24යි. පැය 24න් පස්සේ අනිවාර්යෙන් අලුත් මනසකින් එන්න අවශ්‍යයි. හලෙලූයා. හලෙලූයා. ආමේන්. හැබැයි මොන මනසක්ද? දැන් අපිට මොකක්ද වෙලා තියෙන්නේ? සමහරවිට ස්වාමීන් වහන්සේ උගන්වපු වචනේ අමතක නැහැ. නමුත් අපරාධ කියන්න බෑ. ඊයේ රාණි මට කියපු ඔක්කොම ටික මට රෙකෝඩින් එක දැම්මා වගේ කියන්න පුළුවන්. රාණි අපරාධ කියන්න බෑ. ආමේන්. හලෙලූයා. නමුත් ඊයේ පාස්ටර් මොනවද කියන්නේ දැන්? මොනවද දේශනා? ඊයේ පාස්ටර් කින්ස්ලි මොනවද පාස්ටර් එලිසරෝ කියන්නේ? අයියෝ අනේ ඔහි අහංගිටිය මතක නෑ නේ දැන්. ඊට පස්සේ කියනවා මේ තම්බි සිස්ටර් කීප එක මට හොඳට මතකයි. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ අපිට උගන්වන දේ අපිට මතක නැහැ. නමුත් අපිට වෙන මිනිස්සෙක් ගැන තියෙන තරහක්, වෛරයක්, තිත්තකමක් ඒවනම් අපරාධ කියන්න බෑ. හොඳට මතකයි. ආමේන්. හලෙලූයා. ඒ මාංශයත් එක්ක ගනුදෙනු කරන නිසානේ. ආමේන්. හලෙලූයා. ඒ නිසා අපි වයිසිත ආරක්ෂා කරගන්න ඕනේ. ආමේන්. මනස තුල වැඩිපුර ආත්මික දේ ගොනු කරගන්න. ආමේන්. හලෙලූයා. මනස තුල වැඩිපුර ආත්මික දේ ගොඩ නගා ගන්න. එතකොට ඒ මනසට පුළුවන් ඔබේ ආත්මයත් එක්ක ගනුදෙනු කරන්න. එතකොට ඒ ආත්මයට පුළුවන් ස්වාමින් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ස්වාමින් වහන්සේ තුල තියෙන ඒ මහා ලොකු ප්‍රඥාවට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ආමේන්. හලෙලූයා. ඔබ කම්පියුටර් දන්නවා නම් දන්නවා. කම්පියුටර් දන්නවා ටිකක් හරි. කම්පියුටරේ තියෙනවා RAM කියලා කොටසක්, ROM කියලා කොටසක් තියෙනවා. ඒ වගේම තියෙනවා අපිට cloud කියලා දෙයක් දැන් අලුතෙන්. ආමේන්. RAM එකේ තියෙන්නේ පුංචි දෙයක්. කම්පියුටර් එක ඕෆ් කරපු ගමන් RAM එකේ තියෙන දේවල් ඔක්කොම අපි ඒ කම්පියුටර් එකේ ඒ වෙනකන් කරපු දේවල් ඔක්කොම මැකිලා යනවා. කම්පියුටර් එක ඕෆ් කරපුවම RAM එක හිස් වෙනවා. ආය කම්පියුටර් එක ආය ඔන් කරාපුවම ඕෆ් කරලා ආය ඔන් කරපුවම අලුතෙන් ආයෙම අපි මුලින් ඉඳන්ම යන්න ඕනේ. කරගෙන යන්න පුළුවන්. තේරුණාද? දැන් ඔයගොල්ලෝ ලියුමක් ටයිප් කරා නම් කම්පියුටර් එකේ ඒ ලියුම ටයිප් කරලා ඔයා තිබ්බොත් එහෙම ඒ කම්පියුටර් එක ඕෆ් කරොත් ඒ ලියුම සම්පූර්ණයෙන් යනවා නැකිලා. ඔයා සේව් කරේ නැත්තම්. ඔයා සේව් කරන්න ඕනේ ROM එකට. ආමේන්. ROM එකට සේව් කරොත් තමයි ඔයා කම්පියුටර් එක ඔන් කරාට පස්සේ ආයෙත් හෙට දවසේදී අර ඔයා ටයිප් කරපු ලියුම ROM එකෙන් ගන්න පුළුවන්. ආමේන්. හලෙලූයා. අපේ මනස කියන්නේ RAM එක වාගේ. මනසේ RAM එක පැය 24 දී අපි නිදාගත්තට පස්සේ පැය 24 අවසානයේ නිදාගත්තට පස්සේ තමයි හොඳේ මේ වෙලාවෙනේ. ආමේන්. හලෙලූයා. ඒ වෙලාවේ නිදාගත්තට පස්සේ අපේ මනසේ තියෙන දේවල් ආමේන්. දවසේ කරදර දවසට සෑහේ. ඒ කරදර ඔක්කොම අයින් වෙලා යනවා. ආමේන්. උදේ නැගිටිද්දී අනිවාර්යෙන්ම අපි මතක් කරේ නැත්නම් උදේ මම නැගිටින්න අපි ෆ්‍රෙෂ් මනසකින් ඉන්නේ. ආමේන්. ඒ වගේම තමයි කම්පියුටර් එක වගේමයි. හලෙලූයා. නමුත් අපිට මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා නම් අපි ඒව සේව් කරගන්න ඕනේ කොහෙද? අපේ ආත්මයේ. ආමේන්. අපේ හදවත අපේ ආත්මය කියන කොටස සේව් කරගන්න අවශ්‍යයි. මතක තියාගන්න ඕනේ. උන්වහන්සේගේ වචනේ අපිට ගන්නවා දෙයක් තියෙනවා නම් ඒව වටිනවා නම් අපිට. හෙට දවසට මට වටිනවාය කියන දේ විතරක් ඔබ සේව් කරගන්න. ඉතුරු කරගන්න. ආමේන්. තරහ කියන දේ හෙට අපිට වටින්න යන්නේ නැහැ. බිම් බලන් ඉන්නේ බයිබලේ. හරි. හොඳයි. තරහ කියන දේ අපිට වටින්න යන්නේ නැහැ. වෛරය කියන එක අපිට වටින්න යන්නේ නැහැ. ක්‍රෝධය කියන එක, පරිගැනීම කියන එක, තිත්තකම් කියන එක අපිට හෙට දවසේ වටින කියන දෙයක් නෙමෙයි. ආමේන්. නමුත් උන්වහන්සේගේ වචනය ආමේන්. උන්වහන්සේගේ වචනය අපිට වටිනා දෙයක් වෙන්න යනවා හෙට දවසේ.
ආමෙන්. ඒ නිසා ඒක සේව් කරගන්න ආත්මය තුළ. හලලුයා. එතකොට කම්පියුටර් එකේ අපි ROM එකේ සේව් කරගන්න අපි ලියුමක් ටයිප් කළා මේක දැන් මට හෙට print out එකක් ගන්න වෙයි මේක මට නැත්තම් ඊමේල් එකක් දාන්න වෙයි ඒ නිසා මම මේක කොහෙද සේව් කරන්නේ ROM එකේ සේව් කරනවා හලලුයා දැන් මොකද වෙන්නේ දැන් කාලය දැන් ROM එකේ capacity එක ඉවර වෙගෙන යනවා එතකොට අපිට තියෙනවා cloud කියලා එකක් ආමෙන් හලලුයා මේ RAM එකයි ROM එකයි තියෙන කම්පියුටර් එක ඇතුලේ ක්ලවුඩ් කියලා එකක් තියෙනවා අන්තර්ජාලය තුල අපිට ඕනෙම දේ සේව් කරන්න පුළුවන් සේව් කරාට පස්සේ අපිට ලෝකයේ ඕනෙම තැනකට ගිහිල්ලා ඕනෙම කම්පියුටර් එකකින් ඒක අරගන්න අපිට පුළුවන් ආමෙන් ඒක මහා විශාලයි ඒකේ කැපැසිටි එක මහා විශාලයි ආමෙන් හලෙලූයා අපි දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත් අර ක්ලවුඩ් එක වාගේ ආමෙන් අපේ හදවතින් අපේ ආත්මයට තබා ගන්න දෙයක් ඒ ආත්මය තුලින් අපිට ඇක්සස් කරන්න පුළුවන් අපේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවට ආමෙන් හලෙලූයා ඒතර ඒක කනෙක්ට් වුණාම අපේ මනස නිරන්තරයෙන් උන්වහන්සේගේ ප්‍රඥාවෙන් පිරෙන්න යනවා අපේ හදවත නිරන්තරයෙන් උන්වහන්සේගේ ප්‍රඥාවත් එක්ක ගනුදෙනු කරමින් යනවා ආමෙන් එතකොට අපිට මේ තියනවට වඩා මහා ලොකු පරාසයක් ලොකු කැපැසිටි එකක් අපිට තියෙන්න යනවා ආමෙන් හලෙලූයා එතකොට උන්වහන්සේගේ වචනය අපිට අද දවසේ මේ පදේ කතා කරාට හෙට දවසේ අපිට වෙන පදයක් උන්වහන්සේ තුළ අපිට විමසන්න පුළුවන් කතා කරන්න පුළුවන් හලෙලූයා අපි බයිබලය ගැන ඉගෙන ගත්තේ නැතත් අපි උන්වහන්සේගේ ප්‍රඥාව ඇක්සස් කරන්න පටන් ගත්තොත් උන්වහන්සේගේ ප්‍රඥාවට අපි ලං වුණොත් හලෙලූයා අපිට කවුරු බයිබලය ඉගෙනුවේ නැතත් ආමෙන් ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්න යනවා ආමෙන් හලෙලූයා උන්වහන්සේගේ ප්‍රඥාව තුළ හලෙලූයා ඒකයි ආත්මයන් වහන්සේ කරන ක්‍රියාව ආමෙන් ආත්මයන් වහන්සේ අපේ ආත්මය ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාවත් එක්ක ස්වාමීන් වහන්සේත් එක්ක එකතු කරනවා ආමෙන් හලෙලූයා කෙනෙක් කරනකොට උන්වහන්සේ කියනවා නුඹලාට දරන්න බෑ මෙච්චර දෙයක් ඒ හින්දා මම කියන්නේ නැහැ පස්සේ නුඹලාට බොහෝ ගුරුවරු එන්ට යනවා බොහෝ සභාපාලකවරු ඉවැන්ජලිස්ටවරු අනාගත වක්තෘවරු ආමෙන් ගොඩාක් අය මම නුඹලා වෙනුවෙන් සූදානම් කරන්න යනවා ඒ අය නුඹලාට උගන්වයි ආමෙන් හලෙලූයා උන්වහන්සේ එනම් එසේ වී නමුත් 13 එසේ වී නමුත් උන්වහන්සේ එනම් සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වන සේක ආමෙන් එසේ වී නමුත් දැක්කද නුඹලාට මේ දේවල් මෙච්චර දැන් මම කියන්න ගියොත් මේ ටික මේ වෙලාවේ දරා ගන්න බෑ ආමෙන් හලෙලූයා දැන් එදා නේ ඕගොල්ලන් ඉස්සර කතා වුණා අපි පටන් ගත්ත කාලේ නේ සිකුරාදා උදේට දේව මෙහෙ හවසට අපි බයිබල් ස්ටඩි කරමුද නෑ බැරි ඇයි උදේ දේව මෙහෙ කළා ආයි බයිබල් ස්ටඩි එකක් කරාම කැපැසිටි එක වැඩි මොනවත් අපි කොච්චර ඉගෙනුවත් මම උගන්නයි නමුත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ටිකයි ආමෙන් නමුත් හෙට දවසේ ආපහු ආවොත් දැන් ඊයේ නෙමෙයි කරන්නේ දැන් අද දවසේ ආපහු එද්දී ඔයගොල්ලෝ දැන් ෆ්‍රෙෂ් මයින්ඩ් එකකින් එන්නේ ආමෙන් දැන් ආයෙ ටිකක් ඔයගොල්ලන්ට ඇතුළට දාගන්න පුළුවන් ආමෙන් ඒ නිසා උන්වහන්සේ කියනවා මුළු සත්‍ය කරා උන්වහන්සේ එනම් සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල සැබෑකමේ ආත්මයන් වහන්සේ නේ සිස්ටර් ඩියානා මොන ආත්මයන් වහන්සේද සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල මොනවද කරන්නේ ඒ සැබෑකමේ කියන්නේ උන්වහන්සේ ඇත්තයි කියන්නේ ආමෙන් උන්වහන්සේ ඇති සැටියෙන් කතා කරන දෙවියන් වහන්සේ ඒ වගේම සැබෑකම මාර්ගයේද සත්‍යද ජීවනයේද මම වෙමි කිව්වා ඒ කියන්නේ සැබෑකමේ ආත්මයන් වහන්සේ කියන්නේ අනිත් එක මොකද්ද මේ ජේසුස් වහන්සේගේ ආත්මය ආමෙන් හලෙලූයා සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේගේ ආත්මය ආමෙන් ඒ ආත්මයන් වහන්සේ මොකද කියන්නේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා මඟ පෙන්වන සේක ආමෙන් අර මුළු සත්‍ය කරා කියන්නේ අර දෙවියන් වහන්සේගේ මුළුම ප්‍රඥාවට අපිට කියන්න පුළුවන් මුළු සත්‍ය කරා ආමෙන් හලෙලූයා RAM එකෙන් ROM එකෙන් cloud එකට වාගේ අපේ මනසින් අපේ ආත්මයට අපේ ආත්මයෙන් උන්වහන්සේගේ මුළුම ප්‍රඥාවට
ආමෙන්. උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඒ මුළු සත්‍ය කරා. ඒ දෙවියන් වහන්සේගේ මුළු සත්‍ය කරා. දැන් ඒකට අපි කියනවා බයිබලය කියලා. ආමෙන්. මේක ඇවිල්ලා උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ මුළුම ප්‍රඥාව මේක ඇතුලේ අඩංගු වෙලා තියෙනවා. ආමෙන්. කන්සයිස්ඩ්. මොනවද කන්සයිස්ඩ් කියන්නේ? ඒක ඇවිල්ලා පුංචි කරලා මොකක්ද ඒකට කියන්නේ? මහා ලොකු ප්‍රඥාවක් පුංචි පොතකට ගැබ් කරලා තියෙනවා. ආමෙන්. හැමදේම මෙතන තියෙනවා. හලෙලූයා. මේක ඕන විදිහකට නේද සිස්ටම් මේක ඕන විදිහකට තේරුම් ගන්න පුළුවන්, ඕන විදිහකට ඉගෙන ගන්න පුළුවන් ආත්මයන්න් වහන්සේ තුල. මොකද ඒ ආත්මයන්න් වහන්සේ තමයි මේකේ තුලින් අර මුළු සත්‍ය කරා මඟ පෙන්වන්නේ. හලෙලූයා. මක්නසාද ආත්මයන්න් වහන්සේ තමයි මේ පොතේ කර්තෘවරයන්න් වහන්සේ. ආමෙන්. හලෙලූයා. ඒතර මුළු සත්‍ය කරා මඟ පෙන්වනසේක මක්නසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කතා නොකර උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ආමෙන්. මොකද කියන්නේ? උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කතා කරන්නේ නැහැයිලු. ආමෙන්. උන්වහන්සේ අලුත් දේවල් උගන්වන්න නෙමෙයි එන්නේ. ආමෙන්. කියන්නේ මොකද? ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා අලුත් දේවල් නුඹලාට කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකෙන් පිට දෙයක් මේකෙන් ඔප්පු වෙන්නේ නැති දෙයක්. ආමෙන්. මේකට පිට ගිවිසුමක් ගැන උන්වහන්සේ කතා කරන්නේ. උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබට යම් දෙයක් කතා කරනවා නම් ඒ කතා කරන හැම දෙයක්ම මේක තුල ස්ථිර වෙන්න අවශ්‍යයි. මේකේ පදයක් තුල හරි මේකේ මොනවද ඒකට කියන්නේ? මේක ආධාරකයක් වෙන්න අවශ්‍යයි. හලෙලූයා. මේක තුල තමයි මේක මත ඉඳගෙන තමයි ආත්මයන් වහන්සේ නිතර කතා කරන්නේ. හලෙලූයා. ඒක නිරන්තරයෙන් අපිට එන එලිදරව් පවා අපිට එන අනාගත වාක්‍ය පවා ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක එන්නේ. ආමෙන්. උන්වහන්සේගේ වචනයත් එක්ක එන්නේ. හලෙලූයා. උන්වහන්සේගේ පොරොන්දුවත් එක්ක එන්නේ. උන්වහන්සේගේ අනාගත වාක්‍ය හැම මොහොතකම ආමෙන්. ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක ගනුදෙනු වෙනවාමයි. ආමෙන්. මොකද උන්වහන්සේ තමන්ගෙන් උපදවානේ මේ කතා කරන්නේ. උන්වහන්සේ මේක මත ඉඳගෙනයි කතා කරන්නේ. ආමෙන්. හලෙලූයා. ඒ නිසා උන්වහන්සේ මොකද කියන්නේ? කතා නොකර උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරනසේක. ආමෙන්. අසන දේ කියලා කාගෙන් අසන දේද? ආත්මයන් වහන්සේගෙන්. සැබෑකම ආත්මයන් වහන්සේ. එතකොට ජේසුස් වහන්සේගෙන් ඔහු උන්වහන්සේ අසන දේ. ආමෙන්. හලෙලූයා. ජේසුස් වහන්සේගෙන් උන්වහන්සේ අසන දේ කියලා. හලෙලූයා. ඒ කියන්නේ නිරන්තරයෙන් අපිට උප්පෙන්නේ මොකද්ද? ජේසුස් වහන්සේ නිරන්තරයෙන් ආත්මයන් වහන්සේක කතා කරමින් තියෙනවා. සිටිනවා. හලෙලූයා. එතකොට ආත්මයන් වහන්සේ නිරන්තරයෙන් ජේසුස් වහන්සේ සමග දෙවියන් වහන්සේ සමග ගනුදෙනු කරමින් සිටිනවා. එතකොට ඒ ආත්මයන් වහන්සේ කියන්නේ උන්වහන්සේ කියන දේවල්, ජේසුස් වහන්සේ කියන දේවල් උන්වහන්සේ අපිට ප්‍රකාශ කරනවා. ඒ වගේම පැමිණෙන්න තියෙන දේ, වෙන්න යන දේ. වෙන්න යන දේ කියන්නේ මම බස් දෙකක් ගන්නවද, මම බිල්ඩින් 10ක් ගහනවද, ඒක නෙමෙයි හුඟක් වෙලාවට. ආමෙන්. හලෙලූයා. නපුරාගේ දවසක් පැමිණෙච්ච යනවා. ආමෙන්. විනිශ්චයේ දවසක් පැමිණෙච්ච යනවා. ආමෙන්. කාලය ළඟ නිසා මොකද්ද? අපමාදව නේ අප්‍රමාදව කුසල් වඩන්නද? පමාදෝ අමත පදක් නේද? අපමාදෝ මං හිතුවා කට්ටිය සාදු 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 කියයි කියලා. හොඳයි නේ? මොකද්ද? උන්වහන්සේ පැමිණෙන්න තියෙන දේ කියනවා. විනිශ්චය ගැන එළිදරව් කරනවා නේ. පාපය ගැන කියනවා, ධර්මිෂ්ඨකම ගැන කියනවා, විනිශ්චය ගැන කියනවා. විනිශ්චය දවසක් එන්ට යනවා. ආමෙන්. ඔහොම හිඳලා හරියන්නේ නැහැ. නිදන් ඉඳලා හරියන්නේ නැහැ. ආමෙන්. කාමරේට වෙලා ගුලියලා ඉඳලා හරියන්නේ නැහැ. එන්නයි තියෙන්නේ. ආමෙන්. හලෙලූයා. ඇවිල්ලා සූදානම් වෙන්නයි තියෙන්නේ. ආමෙන්. හලෙලූයා. ඉස්සර වගේ. ආමෙන්. ජලිතකමෙන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ තුල සූදානම් වෙන්න. උන්වහන්සේ එන්න ළඟයි. උන්වහන්සේ
එන්න ළඟයි. සූදානම් වෙන්නයි තියෙන්නේ. අවදිව සිටින්න කාලය හරි. ආමේන්. ගෙදර ගියාපුවම නිදාගත්තම ඇති. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ තුල අනිත් මොහොතකවලදී හැම මොහොතකම අවදිව සිටින නිදි වරාගෙන හරි උන්වහන්සේ ආඥා කරමින් සිටින. හලෙලූයා. උන්වහන්සේ සමග ගනුදෙනු කරමින් සිටින. ආමේන්. හලෙලූයා. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? උන්වහන්සේ වෙනුවෙන් අපි සූදානම් වෙන්න අවශ්‍යයි. ආමේන්. සූදානමින් සිටින්න අවශ්‍යයි. හලෙලූයා. උන්වහන්සේ මා ගෞරවයට පමුණවන සේක මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නොබලාට ප්‍රකාශ කරන සේක. උන්වහන්සේ මා ගෞරවයට පමුණවන සේක. ආමේන්. ශුද්ධාත්මයන් වහන්සේ කාමදාකවත් මනුෂ්‍යයෙක්ව ගෞරවයකට පමුණවන්නට මෙහෙට එන්නේ නැහැ. ආමේන්. ඒ නිසා හොඳට මතක තියාගන්න මම කරන හැම ක්‍රියාවක් තුළින්ම මම ගෞරවයට පමුණවන්නේ කාවද? ඒක හැම වෙලෙම බලන්න අවශ්‍යයි. හලෙලූයා. ආත්මයන් වහන්සේ ඔබ තුළ වැඩිපුර ක්‍රියා කරන්න යන්නේ ඔබ ජේසුස් වහන්සේව මහිමයට ගෞරවයට පමුණවන වෙලාවේ. ආමේන්. හලෙලූයා. නමුත් අපි මහිමයට පැමිණෙන උත්සාහ කළොත්, අපි ගෞරවයට පැමිණෙන උත්සාහ කළොත් වැඩ වරදී. ආමේන්. හලෙලූයා. ගිය බදාද මම ඒක පැහැදිලිව කතා කරා. ඊට ඉස්සෙල්ලා සතියකත් මම තවත් පැහැදිලිව කතා කරා. ආමේන්. හලෙලූයා. හැම දෙයක්ම පටන් ගන්නේ අපේ යාඥාවකින් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. හලෙලූයා. පටන් ගන්න මෙහිදී දෙවියන් වහන්සේ සිටිසේක. ආමේන්. යාඥාවකින් කරන්නේ අපි ස්වාමින් වහන්සේගේ කැමැත්තට අපි එකඟතාවය ප්‍රකාශ කරනවා මිසක් අපි කියන දේ ස්වාමින් වහන්සේ කරනවා නෙමෙයි. ආමේන්. ඒ නිසා අපි යාඥා කරපු නිසා කියලා ඒකනම් මේ පල්ලියේ මේ වහලයට ඇහෙන්න තියන්න එපා වෙන කොහෙන් ඇහුණත්. ආමේන්. හලෙලූයා. මක්නිසාද උන්වහන්සේ කැමති. අපි යාඥාවෙන් ඉන්නවා. යාඥාවෙන් ඉන්නවා කියන්නේ අපි ස්වාමින් වහන්සේගේ මොකද්ද? ස්වාමින් වහන්සේගේ කැමැත්තට අපි එකඟතාවයෙන් ඉන්නවා. ආමේන්. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත වේවා. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත වේවාය කියන. හලෙලූයා. අපි ස්වාමීන් යාඥා කරන සෙනගක් කියන්නේ ස්වාමීන් වහන්සේට ඉඩ දෙන සෙනගක්. ආමේන්. යාඥා කරන සෙනගක් කියන්නේ ස්වාමීන් වහන්සේගේ කැමැත්තට ප්‍රමුඛ ස්ථානය දෙන සෙනගක්. හලෙලූයා. නැතුව ස්වාමීන් වහන්සේ ලව්ව වැඩ කරන සෙනගක් නෙමෙයි. ආමේන්. ඒ මානසික සංකල්පයෙන්, ඒ ආකල්පයෙන් සම්පූර්ණයෙන්ම ඔබ එළියට එන්න අවශ්‍යයි. හලෙලූයා. එළියට එන්නම අවශ්‍යයි. අපේ දෙවියන්ට දෙවියන් වහන්සේ පිළිතුරු දෙනවා නේද? ඒක මෙහෙම දෙයක්. හොඳයි. මම ඒකට උදාහරණයක් කියන්න. හොඳද? ඕකේ. දැන් ඔයාගේ ගෙදර AC එක කැඩෙනවා. ඔයාගේ ගෙදර AC එක කැඩ්ඩම ඔයා AC එක හදාගන්න ගොඩක් උත්සාහ කරනවා. ඒපයි හදාගන්න බෑ. හරි? එතකොට ඔයාට ඇහෙනවා පාරේ යන කෙනෙක් ආගහක යනවා අර ලංකාවේ වගේ නේද? ඒ අන්න ඔයාට ආරංචි වෙනවා කියනකො නැත්තම් AC හදන කෙනෙක් ළඟ හාල පාලක ඉන්නවා. හොඳයි? එතකොට ඒ AC එක හදන කෙනා එයා දන්නවා AC එක හදන්න. නමුත් එයාට බෑ බලෙන් ඇවිල්ලා ඔයාගේ AC එක හදන්න. ආමේන්. හරි. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? ඔයා එයාට කතා කරලා කියන්න මගේ මේ AC එක හදලා දෙන්න. ආමේන්. ඒකෙන් කියන්නේ නැහැ ඔයා AC එක හදන්න එයාට උගන්නලා එයා AC එක හදනවා කියලා. ඔයා AC එක හදන්න එයාට ඉඩ දෙනවා. ආමේන්. කාගේ ලෙඩකට අපි ආඥා කරද්දී එයාගේ ලෙඩේ පැනඩෝල් වලින් නෙමෙයි නමුත් දෙවියන් වහන්සේ තුල සුව වෙනවායි කියන ඇදහිල්ල ඔයාට තියෙනවා. ඒ නිසා ඔයා දෙවියන් වහන්සේට ඉඩ දෙනවා ස්වාමිනේ ඔයා සුව කරන්න. එතකොට අපි ආඥා කරපු නිසා අපි ඉල්ලපු නිසා සුව වුණා නෙමෙයි.
ආමෙන්. එතන දෙවියන් වහන්සේ මං සුව කරන්නේ අපේ සන්ධ්‍යා කියලා නේද? විඳපන් ඔහොම හිටපන්. මම කරන්නේ කියලා පැත්තකට වෙලා ඉඳලා නේද? දැන් අර ඒසිකාරයා මං හදන්නේ උඹලගේ ඒසිකනේ උඹලා ඕන්නම් හදාගන්න කියලා පැත්තකට වෙලා හිටපු එකේ ඔයා ගිහිලා අනේ මං කියන හින්දා ඉන්නකෝ අනේ මමනේ කියන්නේ අනිසුදු එන්න කියලා උම් එකක් දීලා වඩාගෙන ඒසිකාරයව ගෙදර ඇවිල්ලා උලව කරලා ඊට පස්සේ එතකොට මොකක්ද වෙන්නේ? ඔයා අරව බලෙන් අරන් ඇවිල්ලා ඒසි එක හැදෙව්වා. එයා කැමැත්තෙන් හිටියේ නෑ. නමුත් දැන් අද අපි කතා කරන දේවල් වලින් හුඟක් තේරෙන්නේ දෙවියන් වහන්සේ කැමැත්තෙන් හිටියේ නෑ මේ දේවල් කරන්න. නමුත් අපි කියපු නිසා කරා වාගේ. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ කිසිම තැනකට බලෙන් රින්ගන්නේ නැහැ. යක්ෂයා බලෙන් රින්ගුවට. ආමේන්. උන්වහන්සේගේ සීමාව ආරක්ෂා කරනවා. උන්වහන්සේ අපේ හිත කරන්නේ අපි උන්වහන්සේ හැම වෙලාවකම උන්වහන්සේ අපිට ගෞරව කරනවා. අපේ තෝරා ගැනීමට උන්වහන්සේ ගෞරව කරනවා. නැත්නම් උන්වහන්සේට තිබ්බ අපි ඔක්කොම නේ හැමෝම අහනවානේ ඇයි දෙවියන් වහන්සේ අපිව මැව්වනා? ඇයි දෙවියන් වහන්සේ අපිව මෙහෙම මැව්වේ? දෙවියන් වහන්සේට තිබුණ නැද්ද? අපි ඔක්කොම කොහොමද උන්වහන්සේට නමස්කාර කරන විදිහට මවන්න? ආමේන්. අපි කියනවානේ අපිට අයිතිවාසිකමක් තියෙනවා. උන්වහන්සේ කැමති අපි උන්වහන්සේට කැමැත්තෙන් නමස්කාර කරනවාට. අපිට යුතු නිසා නෙවෙයි. ආමේන්. අපිට යුතුයකමක් තියෙනවා උන්වහන්සේ නමස්කාර කරන කියන නිසා නෙමෙයි. එතකොට ඒක නමස්කාරයක් නෙවෙයි. ආමේන්. උන්වහන්සේ කැමති අපි උන්වහන්සේට ආදරෙන් උන්වහන්සේට කැමැත්තෙන් නමස්කාර කරනවාට. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ බලෙන් ඇවිල්ලා ඒක හදනවා නම් දැන් ගෙදර නේ අපේ ගෙදරදී අම්මා අපි කිව්වත් නැතත් අපිට තේ එක හදනවානේ. කිව්වත් නැතත් ඔයලා මේසෙට තියනවානේ. ඒකට අපි මොකක්ද හිතන්නේ? දැන් අම්මා කොහොමද එක් කරනවද? ඒකට අපි ගානක් නැහැනේ. නමුත් අම්මගෙන් ඉල්ලලා කරගනිද්දී එතන පොඩි වෙනසකුත් තියෙනවා. නේ? ඒතකොට අපිට ඒක දැනෙනවා වැඩි. තමයිලට අම්මා හැමදාම කරන නිසා ඒක අපිට අගයකුත් නෑ. අපි හිතන අම්මගේ යුතුයකමනේ. දෙවියන් වහන්සේ ගාවදිත් අපිට හිතෙනවා දෙවියන් වහන්සේගේ යුතුයකමනේ අපි බලා ගන්න එක. නේ? දෙවියෝ ඉන්නවා නම් අපිට ඔහොම වෙයිද? යකෝ නිකන් කියන්නේ අල්ප මාත්‍රයකින් දෙවියන් වහන්සේට මොකක්වත් දෙන්නේ නැහැ. මොනාත්ම කරන්න දෙන්නේ නැහැ. නමුත් අපි මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේට තිබුණ නැද්ද? හලෙලූයා. කවද ඇත්තටම කැමැත්තෙන් උන්වහන්සේ නමස්කාර කරේ. කවද ඇත්තටම ඕන නිසා නෙමෙයි. පාස්ටර් කෝල් කරන නිසා නෙමෙයි. පාස්ටර් අඬ ගහන නිසා නෙමෙයි. කැමැත්තෙන් සබතට අපි කවද්ද? හලෙලූයා. ආදරෙන් දෙවියන් වහන්සේව ඇත්තටම නමස්කාර කරේ කවද්ද? ආමේන්. ඒ නමස්කාරය දෙවියන් වහන්සේටයි. ඔබ හදවතින් සබතට එන දවස ඔබ සබත රැක්කා කියන දේ ස්වර්ගෙ මාක් වෙයි. ආමේන්. ඔබ උස්සන් ආපු දවස නෙමෙයි. ඔබ මංජු ගෙදර ගාවට ගිහලා ඔබ බලෙන් උස්සන් ආපු දවස නෙමෙයි. ආමේන්. හලෙලූයා. යන්න බෑ කියද්දී ඔන්න ඔය ඇඳ ගනින් බං කියලා උස්සන් ආපු දවස නෙමෙයි. හලෙලූයා. නමුත් ඔබ කැමැත්තෙන් අද මං සබතට යනවා මට වන්නන්ද දෙවියන් වහන්සේ නැතු ඉන්න බෑ. මම මේ සිකුරාදා දවසේ එන්නකම් බලාගෙන හිටියේ. කියලා ඔබ කැමැත්තෙන් ඇඳගෙන ආපු දවස ඔබ සබත ආරක්ෂා කරා කියලා ස්වර්ගයේදී ලියවෙයි. ආමේන්. හලෙලූයා. ඒ වගේම ඔබ කැමැත්තෙන් නමස්කාර මෙහෙවන්න කියන නිසා නෙමෙයි, පාස්ටර් කියන නිසා නෙමෙයි. ඔබ කැමැත්තෙන් දන ගහලා යාඥා කරාද? ඔබ කැමැත්තෙන් අත් දෙක ඉස්සුවද? ඔබ කැමැත්තෙන් මුළුම හදවතින් උන්වහන්සේට ආදරය කියලා කිව්වද? අන්න ඒ නමස්කාරය ස්වාමීන් වහන්සේට තියෙයි. ආමේන්. හලෙලූයා. උන්වහන්සේට ඇසෙන්නේ අපේ හදවත පමණයි. ආමේන්. අපිටත් උන්වහන්සේව හෙන්ට යන්නේ අපේ හදවත තුළින්මයි. එනිසා අපේ හදවත පැහැදිලි වන තරමට ආමේන්. අපේ හදවත අවංක වෙන තරමට අපේ හදවත අපි පවිත්‍රව තියාගන්න තරමට හලෙලූයා. අපිට වැඩිපුර ස්වාමීන් වහන්සේව දැනේ. ආමේන්. ස්වාමීන් වහන්සේට අපිව වැඩිපුර හැඟේ. ආමේන්. එතනයි රහස.
Hallelujah. උන්වහන්සේ මා ගෞරවයට පවන සේක මක්නිසාද උන්වහන්සේ සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශ කරන සේක. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ හැම මොහොතකම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මහිමයට පමුණවනවා, ගෞරවයට පමුණනවා. හලෙලූයා. ඒ නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අගෞරවයට පැමිණෙන කිසිම දෙයක් ආත්මයන් වහන්සේ කරන්නේ නැහැ. ආමේන්. ඒ නිසා ඕනෙම දෙයක් තුළදී ඕනෙම අවස්ථාවකදී අපිට බලන්න පුළුවන් මේ ස්ථානයේදී ජේසුස් වහන්සේව අගෞරවයට පැමුණුණාද? මේ ක්‍රියාව තුළදී ජේසුස් වහන්සේ අගෞරවයට පැමුණුණාද? එහෙනම් ඒක ආත්මයන් වහන්සේගෙන් නෙමෙයි. හල්ලුයා. අපි සමහර වෙලාවට අපි නොදන්නාකමට මොකද කරන්නේ? අපි ජේසුස් වහන්සේ හරි කියන්න අපි අන්‍ය ජාතිකයන් සමග අපි දබර කරගන්නවා. ආමේන්. අපි වාද කරගන්නවා. ආමේන්. ජේසුස් වහන්සේ ඇත්තයි කියන්නේ අපි වාද විවාද වලට ඇතුල් වෙනවා. හලෙලූයා. නමුත් ඒ අය ජේසුස් වහන්සේ බොරුයි කියන්නේ අපි වාද කරන නිසාම ඒ අය ජේසුස් වහන්සේව දන්නේ නෙමෙයි. ඒ නිසා ඒ අය ජේසුස් වහන්සේ බොරුයි කියලා කියන්න ඒ අයත් දේවල් කියනවා. නමුත් අපි ජේසුස් වහන්සේව දන්නවා. හලෙලූයා. අපි ජේසුස් වහන්සේව දන්නවා. නමුත් අපිට ආත්මයන් වහන්සේ නැහැ. මොකද අපිට ආත්මයන් වහන්සේ හිටියනම් අපි කවමදාකවත් ඒ වගේ විවාදයකට ඇතුල් වෙන්න යන්නේ නැහැ. ඇයි ඒ විවාදයේදී ජේසුස් වහන්සේ අගෞරවයට පැමිණෙනවා. ඒ අය නොදන්නාකමට කරන වරදට සමාව තියෙයි. නමුත් අපි දැන ඒ අයව ඒ වරදට පැටලෙව්ව ඒ ගණන් දීම අපිට තියෙයි. ආමේන්. ඒ අය නොදන්නාකමට කරන වරදට ඒ අය ජේසුස් වහන්සේව දන්නේ නැතුව ඒ අය නොදන්නාකමට ජේසුස් වහන්සේ බොරුයි. ජේසුස් වහන්සේ යන ගැහුවට යන ගැහුන්නේ නැහැ. එදා හිටියේ නැහැ. ජේසු කියන කෙනා බොරුයි. ජේසු කියන කෙනා වැරදි. මේ එයා මහා මංකොල්ලකාරයෙක්, හොරෙක්, බූරුවෙක්, තක්කඩියෙක් කියලා ඒ මිනිස්සු කියන්නේ ඒ මිනිස්සුන්ගේ නොදන්නාකමට. ඒ නිසා ඒ මිනිස්සුන්ට ඒ දෙයට ස්වාමීන් වහන්සේ තුල සමාව තියෙයි. හලෙලූයා. එදා ඒ මිනිස්සු සමාව ඉල්ලුවත් නැතත් ඒ දෙයට එයාට සමාව තියෙයි. ඇයි ඒ? ජේසුස් වහන්සේ කුරුසියේදී ස්වාමිනී මෙයාගේ නොදන්නාකමට සමාව දෙන්න කියලා උන්වහන්සේ කුරුසියේදී කිව්වේ අර කවුරුත් උන්වහන්සේගෙන් සමාව ඉල්ලලාද? නෑ. උන්වහන්සේ කිව්වා මේ අය මේ මාව දන්නේ නැතිකමටයි මේ කරන්නේ. මෙයාව නොදන්නාකමට මේ කරන වරද. ඒ නිසා මෙයාට සමාව දෙන්න. හලෙලූයා. ඒ නිසා ඒ වෙලාවේ ඒ අය මොන විදියට ජේසුස් වහන්සේ අගෞරවයට පැමිණෙන විදියට හොරෙක් කියලා කිව්වත්, ජේසුස් වහන්සේ බොරුයි කියලා කිව්වත්, ස්වාමීන් වහන්සේගෙන් සමාව ඒ අය නොඉල්ලුවත් ස්වාමීන් වහන්සේ තුළ එයාට සමාව තියෙනවා. ආමේන්. නමුත් අපි උන්වහන්සේව දැනගෙන උන්වහන්සේව නමස්කාර කරන සෙනගක් විදියට ආමේන් ඒ අය ලව්වා ඒ වචන කියවෙන්න අපි ඒ අයත් එක්ක වාදයකට විවාදයකට ඇතුල් වුණ නිසා ඒ වරදේ ගණන් දීම අපිට තියෙයි. හලෙලූයා. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ කවමදාකවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අගෞරවයට පමුණුවන්නේ නැහැ. හලෙලූයා. ඔන්න ඔය වගේ ස්ථානවලින් අයින් වෙන්න. ජේසුස් වහන්සේ ගැන විවාදයක් යනවා නම්, වාදයක් යනවා නම් ඒ ස්ථානයෙන් අයින් වෙන්න. ආමේන්. ඒ වගේ දෙයකට ඔබ මුල පුරන්නත් එපා. ඒ වගේ තැනකට ඇතුල් වෙන්නත් එපා. ඒ වගේ කතා බහකට ඔබ වචනයක්වත් භූමිතියක්වත් තියන්න එපා. ආමේන්. හලෙලූයා. මොකද ආත්මයන් වහන්සේ හැම මොහොතකම ජේසුස් වහන්සේ ගෞරවයට පමුණවනවා මිස අගෞරවයට පමුණවන්නේ නැහැ. ආමේන්. ඔබ සේවය කරන්න යනකොට හලෙලූයා. හොඳට මතක තියාගන්න. ඔබ යන්නේ ජාතිකයන් වෙතටයි. එයා ජේසුස් වහන්සේ බොරුයි කියලා කියයි. ආමේන්. ඔබ කියන්න අවශ්‍යයි. එයාගේ හදවතට විතර කතා කරන්න අවශ්‍යයි. ඔබ ඇත්ත නැත්ත පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඔබ කියන්නේ ජේසුස් වහන්සේට දවසක් ඉඩ දෙන්න. ආමේන්. ජේසුස් වහන්සේ ඔබ ඔයා ඊට පස්සේ තීරණය කරන්න. ආමේන්. ඔයා ජේසුස් වහන්සේට දවසක් ඉඩ දීලා ඊට පස්සේ ඔයා තීරණය කරන්න ජේසුස් වහන්සේ බොරුද ඇත්තද කියලා.
ආමෙන්. මම ඔයාට වාද කරලා ඔප්පු කරනවාට වඩා ආමෙන්. ඔයත් එක්ක වාද විවාද කරලා ඔයාට ඔප්පු කරන්න හදනවාට වඩා මට ජේසුස් වහන්සේ ජීවමානයි. මට ජේසුස් වහන්සේ ඇත්ත නිසා තමයි මම ඔයාට ඇවිල්ලා කියන්නේ. ආමෙන්. ඒ නිසා ඔයා ජේසුස් වහන්සේට දවසක් හරි ඉඩ දීලා බලන්න ජේසුස් වහන්සේ ඇත්තද නැත්තද කියලා. ආමෙන්. ඊට පස්සේ ඔයා තීරණයක් ගන්න. හලෙලූයා. ඒතකොට ඔයාගේ අතේ ලේ නෑ. ආමෙන්. හලෙලූයා. ඒ නිසා වාදයකට යන්න එපා, ඇතුල් වෙන්න එපා. වාදයක් විවාදයක් වෙන තැනකවත් ඔබ හිටගෙන ඉන්නවත් එපා. ආමෙන්. ඒ තැනින් ඔබ එන්න. පිටත් එන්න. ආමෙන්. හලෙලූයා. එනිසා උන්වහන්සේ මක්නිසාද උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශ කරන සේක. ඒතකොට ආත්මයන් වහන්සේ නිරන්තරයෙන් අපිට යම් දෙයක් උගන්වනවද, යම් දෙයක් ගැන කියලා දෙනවද, ඒ හැම දෙයක්ම ජේසුස් වහන්සේ සන්තක දෙයයි. ආත්මයන් වහන්සේ ඇවිත් ඔබ සුව කරනවා නම් ඒ සුවය දෙවියන් වහන්සේගේ සුවයයි. ජේසුස් වහන්සේගේ සුවයයි. ආමෙන්. හලෙලූයා. යම් ප්‍රඥාවක් උන්වහන්සේ දෙනවද ඒ ජේසුස් වහන්සේගේ ප්‍රඥාවයි. ආමෙන්. යම් දෙයක් එළිදරව් කරනවද ඒ ජේසුස් වහන්සේගේ එළිදරව්වයි. ආමෙන්. යම් සඵලත්වයක් ඔබට ගෙනත් දෙනවද? යම් ආශිර්වාදයක් ගෙනත් දෙනවද? ඒක ගෙනත් දෙන ජේසුස් වහන්සේගේ දෙයයි. ඒක සන්තක දෙයයි. සන්තක කියන්නේ මොනවද සාමාන්‍යයෙන්? උන්වහන්සේට අයිති. හලෙලූයා. උන්වහන්සේට ඒක නීතියෙන් අයිති. ආමෙන්. ඒකට මම කිව්වොත් මමයි සුව කරේ කියලා. මමයි යාට සඵල කරේ කිව්වොත් මම නීති විරෝධී. මොකද ඒක මට අයිති නෑ. ආමෙන්. උන්වහන්සේ සන්තක දෙයින්, ජේසුස් වහන්සේ සන්තක දෙයින් තමා මේ අයට සුවය ලැබුණේ. ආමෙන්. මේ අය සඵල වෙන්නේ. මේ අය ජයගන්නේ. හලෙලූයා. ඒ නිසා මම යාඥා කරපු නිසාවත්, මම කියපු නිසාවත්, මම සුව කරපු නිසාවත් නෙවෙයි උන්වහන්සේ කරේ. මම කිව්වොත් මම සුව කළා කියලා. ආමෙන්. මම දෙවියන් වහන්සේ තුල කරන්න නීති විරෝධී වැඩක්. ඒක උන්වහන්සේගේ සන්තක දෙයින් රැගෙන උන්වහන්සේ දෙන්ට යන්නේ සන්ධ්‍යා. ආමෙන්. හලෙලූයා. පියාණන් වහන්සේ සන්තක සියල්ල මාගේය. එහින් උන්වහන්සේ මා සන්තක දෙයින් රැගෙන නුඹලාට ප්‍රකාශ කරන සේකයි කීවෙමි. දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ තුළ යම් දෙයක් තියනවාද? උන්වහන්සේ සර්ව බලධාරී, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ. උන්වහන්සේ විශ්වයේ අමවුන් කරුවන් වහන්සේ. උන්වහන්සේ ස්වර්ගයේද මේ මුළු මහා පොළවද නිර්මාණය කරපු තරන් වහන්සේ. එතකොට මේ සියල්ල උන්වහන්සේටයි අයිති. ආමෙන්. ඒ සියල්ල ජේසුස් වහන්සේ කියන සියල්ල මට සන්තකයි. පියාණන් වහන්සේ සන්තක සියල්ල මාගේය. ආමෙන්. හලෙලූයා. ඒකෙන් අරන් තමයි නුඹලාට දෙන්නේ. එතකොට නුඹලාට පවා උන්වහන්සේ තුල, ආත්මයන් වහන්සේ තුල, ආමෙන්, ආත්මයන් වහන්සේ තුල ජේසුස් වහන්සේගෙන් තුලින් දෙවියන් වහන්සේගෙන් නුඹලාට ඕනෑම කෙනෙක්ට ලබා දෙන්න බැරි දෙයක් නැති තරම්. ආමෙන්. මක්නිසාද පියාණන් වහන්සේට සියල්ල අයිති. ඒ සියල්ල දැන් මාගේ. අන්න ඒ දෙය මම නුඹලාට දෙමි. අන්න ඒ දෙයින් නුඹලා රැගෙන නුඹලාට ප්‍රකාශ කරන සේකයි කියවෙමි. හලෙලූයා. හලෙලූයා. එනිසා ඒක අපි කියන්නේ අපිට දෙවියන් වහන්සේ තුළ සියල්ල කරන්න පුළුවන්. හැබැයි ඒ කිසිම දෙයක් හොඳට මතක තියාගන්න ඕනේ මගේ නෙමෙයි. ආමෙන්. ඒ කිසිම දෙයක් මගේ නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ ආලේපය අපි කියන ආලේපය තියෙනවා. ඌ ආලේපය තියෙනවා කියන ආලේපය කියන්නේ මොකක්ද ඇත්තට? මොකක්ද ආලේපය කියන්නේ? නෑ. ආශිර්වාදය කියන්නේ මොකක්ද? ආශිර්වාදය කියන්නේ භුක්ති විඳින දෙයක්. අර දැන් වතුර බොනවා. ඔන්න ඒක ආශිර්වාදය. ඒ බෝතලේ වතුර තියෙනකන් එයා බොයි. ආශිර්වාදය. එතකොට ආශිර්වාදය ඉවරනවා. දැන් වතුර බොල ඉවර කරන්න එතකොට ඉවරයිනේ. ආයෙ වතුර පුරව ගන්න. ආයෙ ආශිර්වාදය ගන්න ඕනේ. එතකොට ආලේපය කියන්නේ මොකක්ද? ලැබුණ දෙයක්. දීමනාවක්. දීමනාවත් ගිෆ්ට් එකක්. එතකොට ගිෆ්ට් එක තියෙනකම් පාවිච්චි කරයිනේ.
gift එකක් දුන්නොත් ඒක gift එක කිව්වම සීමාන්තිකයිනේ. ආලේපය කියන්නේ මොකද්ද? බලය. මොකක්ද කොහොමද ඒ බලය? ආලේපයක් කියන්නේ මොකක්ද? ආලේපය දැන් සාමාන්‍යයෙන් ආලේපය කියන්නේ මොකද්ද? ඈ? ආලේපයක් කියන්නේ මගේ කොන්දරි දෙනවා මොඩක් අර මොනවාද ඔය සිද්ධාලේපේනේ? සිද්ධාලේපේ, නස්නාලේපේ ඒකත් ආලේපේනේ? ආ? ඒක මොකද්ද? ඒක මොකද්ද කියන්නේ? ඒක බෙහෙතක්. බෙහෙතක්. ආමේ. අනිත් ආලේපේ කියන්නේ මොකද්ද? තව ආලේපේ කියලා අපි පාවිච්චි කරන මොකද්ද? ආලේපේ පාවිච්චි කරන අය? නෑ. මේ මං කියන්නේ මේ එදිනෙදා දවස්වලදී මේ පැත්තකින් තියන්නකො සබ් ආත්මික මේ පැත්තකින් තියන්නවා. දැන් ඔන්න බෙහෙතකට කියනවා අපි ආලේප කියලා. අය ආලේප කියලා කියන්නේ කා මොනවටද? මම දැන් කිව්වා. ඈ? ඒක තමයි බෙහෙතක්ද? හරි. අය අපි ආලේප කියලා පාවිච්චි කරන මොනවටද? නෑ. එදිනෙදා දේ මේ ආත්මික පැත්තෙන් මෙහාට එන්න. සාමාන්‍ය විවහාරේ. සාමාන්‍ය ව්‍යවහාරය. මොන හරි අලවන්න මොනවද අලවන්න? ගම් එකකට ආලේපනේ කියන්නේ. ගම් එක මොකද කරන්නේ? අලවනවා. දෙන්නෙක් අලවනවා. හලෙලූයා. ආලේපයකින් කරන්නේ දෙන්නෙක් වලවනවා. කවුද දෙන්න? අපි ආලේපයක් තුළින් ඔබවයි ස්වාමීන් වහන්සේවයි අලවනවා. ආමේන්. ආත්මයන් වහන්සේවයි මනුෂ්‍යවයි ඇලවෙනවා ආලේපයකින්. හලෙලූයා. ඒකයි ආලේපය සදාකාලිකයි. ඒ ආලේපය ගැලවෙන්නේ නැහැ. දීමනාව තියෙනකම් දීමනාව ගිලී යන්න පුළුවන්. දීමනාව පාවිච්චි කරේ නැත්තම් දීමනාව අපිට මග ඇරලා යනවා. ආමේන්. දීමනාව පුරුදු වුනේ නැත්තම් දීමනාව මග ඇරලා යනවා. ඒකයි මොකද්ද? අන්‍ය භාෂාව දීමනාවක්. නමුත් ඒ අන්‍ය භාෂාව ඔබ පුහුණුනේ නැත්තම් ඒක පාවිච්චි කරේ නැත්තම් ඒක ඔබෙන් ගිලිහිලා යනවා. නමුත් ආලේපය සදාකාලිකයි. හලෙලූයා. ආලේපය ලැබපු කෙනාට පුළුවන් ආයෙත් ආලේප කරන්න. ඒ දවස්වල රජවරු ආලේප කරා. ඇයි? ඊට පස්සේ එදා දවස් ඉඳන් එයාව රජෙක් කියලා ආලේප කරාට පස්සේ එයාගේ තුලට ස්වාමීන් වහන්සේ රජෙක් විදිහට උන්වහන්සේ ඇතුල් වෙනවා. ආමේන්. උන්වහන්සේ එතකොට එයාත් එක්ක රජෙක් විදිහට එයාත් එක්ක වැඩක් කරනවා. හලෙලූයා. ආමේන්. එතකොට පූජකයෙක් ආලේප කරද්දී ස්වාමීන් වහන්සේගේ ආත්මය ඒ පූජකයා තුළට පූජකයෙක් විදිහට බහිනවා. ආමේන්. එතකොට ස්වාමීන් වහන්සේ පූජකයෙක් විදිහට එයා තුළ ඉඳගෙන ක්‍රියා කරනවා. හලෙලූයා. එතකොට අපට සුව කිරීමේ දීමනාවක්, සුව කිරීමේ ආලේපයක් ඔබ එතන නිදහස් කරලා තියෙනවා. හලෙලූයා. සුව කරන්නෙක් විදිහට දෙවියන් වහන්සේ ඔබ තුළට බහිනවා. ආමේන්. හලෙලූයා. ඔබත් එක්ක ස්වාමීන් වහන්සේට සුව කරන්නෙක් විදිහට වැඩ කරන්න යනවා. ආමේන්. සාලිගේ ප්‍රශ්නෙකට උත්තරය හම්බුණා. ආමේන්. එතකොට ඒ ආලේපය. එතකොට මම ඔබ ආලේප කරා නම් සුව කරන කෙනෙක් විදිහට. ආමේන්. හලෙලූයා. ඒ සුව කිරීමේ ආලේපය, සුව කරන්නාගේ ආලේපය, ඒ සුව කරන්නාගේ ආලේපය ඔබ තුලින් ක්‍රියාත්මක වෙන්න එදා ඉඳන් පටන් ගන්නවා. ඔබ කැමති වුණත් අකමැති වුණත්. ආමේන්. ඒක ඔබෙන් ගිලිහිලා යන්නේ ඔබ ආලේප කරලා ඉවරයි. අලවලා ඉවරයි. ඒක මම ආලේප කරපු නිසා, මම ඇලුව නිසා ඔයාට ඒක ගලවන්නත් බෑ. ආමේන්. හලෙලූයා. ඔයාට වඩා ඉහළ කෙනෙක්, ඔයාට වඩා ආත්මික ඉහළ කෙනෙක්, ආලේපලත් කෙනෙක් ඔයාව ආලේප කරපු නිසා ඔයාට ඒක ගලවන්නත් බෑ. දැන් දීමනාව ඔබට ගිලිය ගන්න පුළුවන්. ආමේන්. දීමනාව ඔබට නැති කර ගන්න පුළුවන්. ඇයි ඒ? නැති කර ගන්නවා කියන්නේ. අපි ඒක පුරුදු කරේ නැත්තම්, පාවිච්චි කරේ නැත්තම්, පුහුණුනේ නැත්තම් ඒක අපෙන් ගිලිහිලා යනවා. නමුත් ආලේපය කියන එක ගිලිහෙන්නේ නැහැ. ආමේන්. අපි ආලේප කරන්න ස්වාමීන් වහන්සේ ඊට පස්සේ නිරතුරුව අප කිරී ආලේපය වගුරුවනවා.
අපි සුව කරන්න මේක අපේ කාර්යය. අප සුව කිරීමේ ආලේපයක් ස්වාමීන් වහන්සේ නිදහස් කරා නම් අපි නිරන්තරයෙන් සුව කරන්නෙක් විදියට වැඩ කරන්න අවශ්‍යයි. ආමේන්. ඒ ආලේපය වැඩ කරනවා. හලෙලූයා. එතකොට තව තවත් ආලේප ඊට පස්සේ උන්වහන්සේ එක එක දේ කරන්න, එක එක දේ කරන්න, එක එක දේවල් කරන්න උන්වහන්සේ ආලේපය නිදහස් කරන්න යනවා. ආමේන්. හලෙලූයා. එතකොට ඒ ආලේපය උන්වහන්සේ අපි ඇලෙව්වොත් ඇලෙව්වාමයි. ආමේන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියනවා ඒ උන්වහන්සේගේ සන්තක දෙයක්. ආමේන්. ඒ සන්තක දෙය උන්වහන්සේ අප තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ සලස්වනවා. ආමේන්. ක්‍රියාත්මක වෙන්න ඉඩ සලස්වනවා. හලෙලූයා. ක්‍රියාත්මක වෙන්න ඉඩ සලස්වනවා. ඒ නිසා ඒක ක්‍රියාවට නංවන්නත් අවශ්‍යයි. ඒක ඕනම වෙලාවක අපිට ඕනම විදිහකට ක්‍රියාත්මක කරවන්න පුළුවන්. හලෙලූයා. ඔබ කවුරුත් ඔබ මොන දේ කරත්. ආමේන්. ඔබ කුස්සියේ ගොඩකොළ කපා ඉඳලා සාලෙට ඇවිල්ලා ඔබට ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ආමේන්. ඔබ නිරාහාරයෙන් ඉඳලා ඇවිල්ලා යාඥා 10 උදේ ඉඳන් පැය 10ක් යාඥා කරලා ආවත් ඒත් වෙලාවෙත් ඔබට ක්‍රියා කරන්න පුළුවන්. මොකද ඒක ඒ ආලේපය ස්වාමීන් වහන්සේ නිදහස් කරලා ඉවර නිසා. ආමේන්. හලෙලූයා. ආමේන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ එකයි කියව නුඹලා ගොස් සකල ජාතීන් ගෝලයෙන් කරපල්ලා. මතෙව් 28:19. ආමේන්. ඇයි ඒ? ස්වාමීන් වහන්සේ කැමති මුළු ලෝකයාම ස්වාමීන් වහන්සේව දකිනවට. ආමේන්. ආලේපය තුලින් ඒක කෙරෙනවා. ආමේන්. ආලේපය තුලින් ස්වාමීන් වහන්සේව මේ පොළොවට අරගෙන යන්න පුළුවන්. හලෙලූයා. මොකද උන්වහන්සේ අපි ආලේපක වුණල ගමන් උන්වහන්සේත් අපිත් එක්ක ගමන් කරන්න පටන් ගන්නවා. හලෙලූයා. ඒ නිසා උන්වහන්සේ සදාකාලටම අපිත් එක්ක ඉඳලා. ආමේන්. හලෙලූයා. ඒ නිසා මොනවාද පැය 24ක් දරා ගන්න පුළුවන් දේ පවිතරක් මනසේ තබා ගන්න. ආමේන්. යාඥාවේ සෙනගක් කියන්නේ උන්වහන්සේට ඉඩ දෙන සෙනගක්. ආමේන්. උන්වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන සෙනගක් නැතුව උන්වහන්සේ ලව්ව වැඩ කරන සෙනගක් නෙමෙයි කියන එක මතක තබා ගන්න. ආමේන්. හලෙලූයා. ජේසුස් වහන්සේ අගෞරවයට පමුණන කිසිම දෙයක් තුළ ආත්මයන් වහන්සේ ක්‍රියා කරන්නේ නැති බව මතක තියාගන්න. ආමේන්. හලෙලූයා. ඒ වගේම පියාණන් වහන්සේ සන්තක සියල්ලත් ජේසුස් වහන්සේට සන්තකයට උන්වහන්සේ පවරලා තිබෙන නිසා දැන් ආමේන්. හලෙලූයා. අපිට ආත්මයන් වහන්සේ ඉන්නවා නම් ආමේන්. අපි ආත්මයන් වහන්සේක ගනුදෙනු කරනවා නම් අපිට පියාණන් වහන්සේ කරන සියල්ල කරපු සියල්ලත් ජේසුස් වහන්සේ කරපු සියල්ලත් කිරීමේ හැකියාව ස්වාමීන් වහන්සේ අපට නිදහස් කරලා තියෙන බවත් අපි මතක තියාගන්න අවශ්‍යයි. ආමේන්. හලෙලූයා. අපේ දෙවියන් වහන්සේ යහපත්. ආමේන්. අපි අත්වල සන්නාදයක් දෙමු අපේ දෙවියන් වහන්සේට. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ඔබට මහිමය වේවා ස්වාමීනි. අනේක වාර ස්තුති කියනවා ස්වාමීනි අද දවස නිසා මේ මොහොත නිසා ස්තුති, මේ අත්දින කාලය නිසා ස්තුති. ඔබ වහන්සේම අපේ මඟ පෙන්වන තනන් වහන්සේ නිසා ස්තුති කරන අතර තව දුරටත් මේ අත්දිනේ කාලය තුළින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බොහෝ සෙනගට මඟ පෙන්වන සේක්වා බොහෝ සෙන් ඔබ වහන්සේ මෙලිදරව් කෙරේවායි කියා යාඥා කරන අතර ආවව සෙනගද වහන්සේ ලේවලින් වස්සා කනීවා ආරක්ෂා කෙරේවා ඔබ වහන්සේම ස්වාමීන් තව දුරටත් ඔබ වහන්සේගේ ප්‍රඥාව දැනගැන්මත් නුවණත් මඟ පෙන්වීමත් හැම කෙනෙක්ම තව නිදහස් කොට ඔබ වහන්සේම දෙවියන් වහන්සේ වලස ඔබ වහන්සේම ලෝකයේ විශ්වාස එකිනෙකාගේ ජීවිත කෙරෙහි ප්‍රකාශ වේවා. නාසරේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අත්‍යතුම් බලන්ත නාමයෙන්. ආමේන්. ආමේන්. හලෙලූයා. හොඳයි එහෙනම් හැමෝටම ජේසුස් පීඨයි.